සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පළාත් අතර සංචරණ සීමා මෙම මාස 31 වනදායින් අවසන්. පළාත් තුළ දුම්රිය දහවනය සඳුදා ආරම්භයි. සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණී එළඹෙන 25 වනදා ආරම්භීමේ තීරණයක්. LOIC සමාගම ඉන්ධන මිල ඉහළ නංවද්දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල වැඩිවීමේ අපේක්ෂාවෙන්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අගුළු දැමීම් අවසන් වෙයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී තීරණය කෙරුණේ මේ වන විට පනවා ඇති පළාත් අතර සංචරණ සීමා මෙම මාස 31 වනදායින් අවසන් කිරීමටයි. මේ අතර දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණී ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. අද පැවති කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් වලට අනුව 31 වෙනිදා උදෑසන 4 දක්වා දැනට පවත්වන අන්තර් පළාත් අතර සංචරණ සීමාවන් 31 වෙනිදා උදෑසන 4න් පසුව ඉවත් කිරීමට මේ වන විට තිබෙන තත්ත්වය අනුව තීරණය කරනු ලැබුවා. මේ අතර මුඛාවරණ පැළඳීම අත්සේදීම දුරස්ථභාවයේ තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තිකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹීම කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. මේ අතර ලබන 25 වෙනිදා සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ගමනාගමනය ආරම්භ කරන අතර එය වාර ප්‍රවේශ පත්‍ර හිමියන්ට පමණක් සීමා වනු ඇති. 25 වන දින පළාත තුළ පමණක් දුම්රිය ධාවනය කිරීමේදී කොළඹ කරා පැමිණෙන දුම්රිය කළුතර සිට අවිස්සාවේල්ලේ සිට අඹේපුස්සේ සිට සහ හලාවත සිට පමණක් ධාවනය කිරීම සිදු වෙනවා. මේට පෙර සැලසුම් කර තිබුණු දුම්රිය 138ට ආසන්න ප්‍රමාණයක් ධාවනය සඳහා හිමිටක් බලාපොරොත්තු වෙනවා. ඉන් ඔබට දුම්රිය ධාවනය කිරීම අපි ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශයෙන් ලබා දුන් පසු පමණයි. දුම්රිය භාවිතා කිරීමේදී හැකිතරම් තදබදය අවම කරගෙන දුම්රිය තෝරාගෙන ගමන් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එමෙන්ම නොවැම්බර් 1 වෙනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනයද ආරම්භ කිරීමට නියමිත බවයි කොවිඩ් කමිටු රැස්වීමේදී තීරණය කර ඇත්තේ. එමෙන්ම මෙරට පුද්ගලයින්ට තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන්ද යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඒ වගේම විශේෂයෙන්ම බූස්ටර් එන්නත පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි පෙළ ක්‍රියාකරුවන් විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශ, සෞඛ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදා, පොලිසිය, සංචාරක ක්ෂේත්‍රයේ අයවලුන් ඇතුළු අනෙකුත් ඉදිරි පෙළ ක්‍රියාකරුවන් වෙනුවෙන් බූස්ටර් එන්නත නොවැම්බර් මාසයේ පළවෙනිදාන් පසුව ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා විසින් අද දිනේදී උපදෙස් ලබා දෙනු ලැබුවා. එමෙන්ම උපකාරක පන්ති ආරම්භීමට ඇති හැකියාව පිළිබඳවද අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11-13 ශ්‍රේණිය ආරම්භ කිරීමට කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත් ලබා දී අවසන් කිරීමටද මෙහිදී තීරණය වුණා. මේ අතර වයස අවුරුදු 16 සහ 19 යන වයස්කාණ්ඩවල පාසල් සිසුන්ට කොවිඩ් එන්නත් කරන කටයුතු අද ආරම්භ වුණා. ඒ අනුව පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවන්නේ. වයස අවුරුදු 16 සිට 19 දක්වා දරුවන් සඳහා එන්නත් කිරීමේ අනුමැතිය අද දින අප වෙත ලැබී තියෙනවා. ඒ අනුව 11 වෙනි ශ්‍රේණියේ සහ 12 වෙනි ශ්‍රේණියේ
ඉගෙනුම ලබන දරුවන් සඳහා ලබන සඳුදා සිට ඒ අයගේ පළවෙනි එන්නත් කිරීම අපි ආරම්භ කරන්නේ කොළඹ විවේකානන්ද විද්‍යාලය සහ සාන්ත බෙනඩික් විද්‍යාලය කියන මධ්‍යස්ථාන දෙකේදී තමයි තමන්ගේ ජාතික හැඳුනුම් පතත් දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියත් අරගෙන ඇවිල්ලා එන්නත් කරණය කරගන්නට පුළුවන්. දරුවන්ටත් පාසලේදී තමා මේ එන්නත ලබා දෙන්නේ. පාසලේදී අසාත්මිකතාව වැනි හේතුවක් මත නොදීමට තීරණය කළොත් හෝ එහෙමත් නැත්නම් යම් ආකාරයකට අතපසුවීමක් සිදු වුණොත් වෛද්‍ය අධීක්ෂණයේ යටතේ සෙනසුරාදා දිනවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ හේතුවක් මත යම් කිසි ආකාරයක හදිසි ප්‍රතිකාරයකට අවශ්‍ය යොමු කළ යුතු රෝගීන් වෙනවා නම් ඒ අයට ඒ විශේෂ අපොයින්ට්මන්ට් එකක් දීලා ඒ ළඟම තියෙන රෝහලකින් ඒ එන්නත ලබා ගැනීමට කටයුතු සූදානම් කරනවා තියෙන්නේ. තමන්ගේ පාසලට ගොස් නියමිත දිනේදී නියමිත වේලාවට එන්නත ලබා ගන්න යම් ආකාරයකට ගැටලුවක් මතුවුණොත් සෞඛ්‍ය නිලධාරිය හමු වෙලා එතුමාගෙන් දිනයක් වේලාවක් ලබාගෙන එම ස්ථානයට ගොස් ඒ එන්නත ලබා ගන්න. මේ අතර ඊයේ දිනේදී මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලයන් 1,50,000ක් වූ පිරිසකට කොවිඩ් එන්නත් ලබා දී තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 555ක් වාර්තා වුණා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,33,860ක් ලෙසයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පසුගියදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක් ඊයේ තහවුරු කළේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,562ක් දක්වා නංවමින් ඩෙල්ටා ලස්න අනුප්‍රභේදයේ ලංකාවට මේ අවධානමක් තිබෙනවා නේද? මේ පිළිබඳව තවම අධ්‍යයනය කරමින් පවතී. ඒ පිළිබඳව තනාත කරන ලද කරුණු කීමට තරම් අපිට තවම කල් වැඩි. නමුත් එවැනි වාර්තා ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් පවතිනවා. මේ ඕනෑම ප්‍රභේදයක් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ මොහොත වෙනතුත් ලැබිලා තියෙන තොරතුරු වලින් අපිට කියන්න තියෙන්නේ මේ එන්නත් කිරීම මේ ප්‍රභේද ඇතිවීමට හෝ ප්‍රභේද පැතිරීමට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ රෝගයේ පැතිරෙන්නට හේතු වෙන සෞඛ්‍ය පුරුදු වලින් මිදෙන්න එපා. ඒවා 100% අනුගමනය කරන්න. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 17,558ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,02,740ක් ලෙසයි. ගෝලීය වසංගතයේ හේතුවෙන් ලොව දීර්ඝතම කාලයක් අඟුළු දමා තිබූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද විවෘත කෙරුණා. ගෝලීය කොවිඩ් වසංගතයත් සමග ලොව දීර්ඝතම කාලයක් එනම් දින 262ක් වසා දැමීමට ලක් වූ නගරය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අද යලි විවෘත කර තිබෙනවා. එලෙස නගරයේ වසංගත අගුළු දැමීම් ඉවත් කිරීමත් සමග අද අලුයම් කාලයේ සිට නගරවාසීන් අවන්හල් සාප්පු සහ වෙළඳ සැල් වෙත පැමිණෙමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙල්බර්න් නුවර 6 වතාවක් වසා දැමුණු අතර එම දින සියල්ල එක්වගත් විට එය ලොව නගරයක ක්‍රියාත්මක වූ දීර්ඝතම කොවිඩ් නිරෝධායන සමය ලෙස සැලකෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරයේ වූ මෙල්බර්න් නුවර මෙලෙස විවෘත කර ඇත්තේ ඔස්ට්‍රේලියානු වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ් එන්නත් කරණයට ලක් කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්. මේ අතර මාස 7කට පසු චීනයේ බීජිං අගනුවරින් යලිත් වරක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් කඩිනමින් සොයා ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ වී ඇති බවත් ඒ සඳහා චීන හමුදා සහායද සෞඛ්‍ය බලධාරීන් වෙත ලැබෙන බවටත් වාර්තා වී තිබෙනවා. මෙලෙස චීනයේ බීජිං අගනුවරින් ආසාදිතයන් වාර්තා වීම ආරම්භ වූ බවට සැක කෙරෙන්නේ අගනුවරට පැමිණි දේශීය සංචාරකයන් පිරිසකගෙන් යයිද මේ වන විට තහවුරු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව බීජිං අගනුවර ගුවන් ගමන් 100 ගණනක් අවලංගු කිරීමටත් පාසල් සහ කාර්යාල කඩිනමින් වසා දැමීමටත් එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට බීජිං අගනුවර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර කොවිඩ් ඩෙල්ටා විකෘතියේ අනුප්‍රභේදයක් ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් විකෘතිය පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් පවත්වන පර්යේෂණ කෙරෙහි සිය දැඩි අවධානය යොමු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ඩෙල්ටා ප්ලස් විකෘතිය බිහිසුණු මෙන්ම මාරක වෛරස විකෘතියක් වීමට ඉඩ ඇතැයි පෙන්වාදී එම විකෘතිය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කළේ මීට මාස කිහිපයකට පෙරයි. ඒ ඩෙල්ටා ප්ලස් විකෘතිය අප්‍රේල් මාසයේ ඉන්දියාවෙන් පළමු වරට හමුවීමෙන් පසු එය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වීමට පටන් ගැනීමත් සමග වීම විශේෂත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට කොවිඩ් ඩෙල්ටා විකෘතිය රටවල් 69ක පැතිර ගොස් ඇති අතර මහා බ්‍රිතාන්‍යයේත් රුසියාවේත් ඉරානයේත් දෛනික ආසාදිතයන් සහ මරණ ඉතා ඉහළ අගයක් ගැනීමට හේතු වී ඇත්තේ ඩෙල්ටා ප්ලස් විකෘතිය නිසා යයිද එම සංවිධානය අවධාරණය කර තිබෙනවා. ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඩෙල්ටා විකෘතියට වඩා ඩෙල්ටා ප්ලස් විකෘතියෙන් ජනතාවට එල්ලවන බලපෑම අතිමහත් බවයි.
පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කරනු ලැබුවා. එම මිල ඉහළ දැමීමත් සමග ජනතාව වැඩි වශයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හල් අසල රැඳී සිටිනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමක් හෝ ඉන්ධන හිඟයක් මෙම අවස්ථාවේදී ඇති නොවන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට IOC සමාගමට අයත් ඉන්ධන පෙරවුම් හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ලංකා සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනයට එම සමාගම් පියවරගෙන නැහැ. ඒ අනුව ලංකා IOC සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 162ක් වන අතර රුපියල් 111ක්ව පැවති ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116ක් වනවා. IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් දැරීමට සිදුව ඇති විශාල පාඩුව මගහරවා ගැනීම සඳහා මෙලෙස සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට සිදු වූ බවයි. කෙසේ වෙතත් අද දිනේ ඉන්ධන පෙරවුම් හල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබුණේ මේ ආකාරයෙන්. ජනතාව විසින් ඉන්ධන හිගයක් ඇති වෙයි කියන බිය මත මේ ඉන්ධන පෝලිම් වල ඉදීම නිසා කෘතිමව තෙල් හිගයක් ඇති වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මිල වැඩි වෙයි කියන පදනම් කරගෙන ඉන්ධන අල්ලිමියම් බොහෝ වෙලාවට අනවශ්‍ය විදිහට තමන් වැඩියෙන් ගබඩා කරගන්න ඇනවුම් වැඩියෙන් බාර දුන්නා. වැඩියෙන් ලබා දුන්න ඇනවුම් ප්‍රමාණය ලබා දීමේ හැකියාව තිබුණ නැති නිසා රට තුල ඇති වුණා මෙන්න ඉන්ධන හිගයක් ඇති වෙනවයි කියලා. මේ කසකාරයා නොදැනෙන්න වැඩි කිරීමේ ක්‍රමවේදයක්. LIOC එකේ අද ඉඳලා කවුරුත් ඩීසල් පෙට්‍රල් ගන්නේ නැහැ. ඒ කට්ටියත් යනවා තෙල් සංස්ථාවෙන් තෙල් ගන්න. එතකොට සභාපති ආපහු මාධ්‍යට ඇවිල්ලා කියනවා ඇමති ගියයි දැන් අපේ කොන්ද කැඩිලා තියෙන්නේ. අනිවාර්යෙන් ඉන්ධන මිල වැඩි කරනවා. කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ මෙරට ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොවන බවයි. ඒ අවශ්‍යතාවයෙන් 10% පමණ ප්‍රමාණයක් තමයි ඔවුන් නානනය කරන්නේ බෙදාහැරීම සිද්ධ කරන්නේ. ඒ අනුව ඒ 10% ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒ සඳහා අවශ්‍ය කටයුතු යොදන්න සිද්ධ වෙයි. මොකද පෙට්කෝ පිරුම් වලට පැමිණෙන නිසා. යථාර්ථය තමයි ලෝක වෙළඳ පොලේ මිල ඉහළ ගින් තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නය LIOC සමාගම ඉන්ධන මිල වැඩි කරපු ආකාරය අපිට වක්‍රව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභයට බලපෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ඇත්ත. ඔබතුමන්ලත් ඊටාම නුදුරු දිනයකදී මිල වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකද? නෑ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉල්ලීම මිල වැඩි කරන්න කියන එක. රජය තමයි මේක තීන්දුව කරන්නේ කොයි මොහොතේද ඉන්ධන මිල වැඩි කරන්නේ. එහෙම නැත්නම් මොකද්ද වෙනත් ක්‍රමවේදයක් රජයට තියෙනවද මේක කළමනාකරණය කරන්න කියලා. මේ වෙන විට අපේ විකුණන ඩීසල් ලීටරයකින් රුපියල් 38කුත් පෙට්‍රල් ලීටරයට රුපියල් 22ක් පාඩුවක් ලබනවා. ඊයේ LIOC සමාගම රුපියල් 5 බැගින් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉහළ දමා තිබෙනවා. නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙළඳ පොලේ 85%කට වක් කියන තෙල් සිල්ලර අලෙවිකරු විදියට තෙල් මිල ඉහළ දැමීමේ කිසිම සූදානමක නොමැති බව අපේ මහ ජනතාවට සිහිපත් කරනවා. අපි ඉන්දියාව සමග ඩොලර් මිලියන 500ක ණය පාසුකමක් සූදානම් කරගෙන එය භාණ්ඩාගාරයේ අනුමැතියට යවා තිබෙනවා. භාණ්ඩාගාරයේ ඊළඟට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරාවේ. ඒ වගේම ඩොලර් මිලියන 3600ක ණයක් ඕමාන් රාජ්‍යයෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා මේ දවස්වල ගිවිසුම් සකස් කරමින් පවතිනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ තෙල් ලීගයක් ඇතිවන්න කිසිම හේතුවකුත් නැහැ. අපි අකණ්ඩ තෙල් සැපයීමක් සාතික කරලා තිබෙන්නේ. මේ මාසය තුල ඉන්ධන ආනයනයට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය ලබා දීමට මහ බැංකුව අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඉන්පසුව අපිට මේ ලැබෙන ණය පාසුකම් හරහා ඉන්ධන සපයා ගන්න පුළුවන් නිසා ඉන්ධන හිගය කිසිසේත්ම ඇතිවීමට හේතුවක් නැහැ. මෙරට කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ගොවිජන සේවා නිලධාරීන් සමග ඊ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා. ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳව රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ. ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් රජය විසින් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව ගොවිජන සේවා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා නිලධාරීන් ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. හරිදේ කිරීම විශාල අභියෝගයක් බවත් ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා.
ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳව රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවිට එම ගැටලු විසඳීමේදී විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාව උදාවන බවයි සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් වැරදි දෙයක් කරන්නයි තමා කිසිවිට කිසිවෙකුගෙන් ඉල්ලා නොසිටින බවද ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ අවධාරණය කර තිබෙනවා. හරිත කෘෂිකර්මාන්තයට අවතීර්ණ වීම නිසා වගා කෙරෙන භූමි ප්‍රමාණයේ අඩුවකට ඉඩ තැබිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පාරම්පරිකව අපි මේව කරපුවා. අපිට වැඩි ආදායමක් මේක හරහා ගොවියට ලබා දෙන්නට පුළුවන්. මේක තමයි අපේ ඉලක්කය. මේක පහසු නෑ. මේක අපි ජයග්‍රහණය කරන්නට ඕන. ඒක තමයි කළ යුතු දේ. අස්වැන්න අඩුවීම පිළිබඳව ගොවීන් තුළ අනිසිබියක් මතුව ඇති අතර නිසි කලට පොහොර ගොවීන් අතට පත් කිරීමෙන් සහ නිවැරදි දැනුවත් කිරීමෙන් ගොවීන් තුළ වන බිය සහ පසුබෑම සමනය කරගත හැකි බවයි නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇත්තේ. එසේම ගොවීන් නිෂ්පාදනය කරන කාබනික පොහොරවල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එම පහසුකම් පුළුල් කර දෙන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අතර රජය විසින් නිකුත් කර ඇති කාබනික පොහොර තුග අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත මේ වන විට ලැබී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවි ජන සේවා කොමසාරිස්වරයා පවසනවා. ඒ අනුව ඉදිරි මහකන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා කිසිදු අනියතබියක් ඇති කර නොගත යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ. අපේ කම්පැස්සිම් සභා සමත කරගත්තෙත් නැහැ. මොකද මේ පොහොර දකින්නකම් මේ පොහොර ලැබුණා කියලා තහවුරු වෙනකම් ගොවියෝ බෑ කිව්වා. බුල මේ කම්පැස්සිම් නැවත අප තියන්න වෙනවා. තිබ්බන් පස්සේ තමයි අපිට මේ පොහොර බෙදා දීම කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒක කලප ගබඩාවල තියෙනවා. දැන් ගොවියන්ට අවශ්‍ය ප්‍රමාණය පොහොර ලබා දීමට හැකිද? පුළුවන්. තරුණ වරදකරුවන් පුහුණු පාසල් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයකින් අනතුරුවයි. විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ බොහෝ අය විශේෂයෙන්ම ප්‍රකාශ කරා මේ සමාජ මාධ්‍ය ජාලාවල කෙරෙන ක්‍රියාකලාපයේ පිළිබඳ යම් නියාමනයක් තිබිය යුතුයි කියන. ඒ අනුව අපි මේ වනකොටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අවසාන අධීරයේ දැන් තියෙන්නේ online falsehood and manipulation act කියන. කියන්නේ සමාජ ජාලයවල එකෙන් අපි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරන්න අදහසක් නැහැ. නමුත් ඔබතුමන්ලාම හා පොදුවේ දෙපැත්තේම මන්ත්‍රීවරු කියපු ආකාරයට යම් නියාමනයක් සිදුවිය යුතුයි. වෛරය වපුරන එක වළක්විය යුතුයි. බොරු කියනකොට ඒ සඳහා මිනිස්සුන්ට නඩු දැමීම සඳහා හැකියාව තිබිය යුතුයි. එහා සමානවම දරුවන් සම්බන්ධයෙන් ස්ත්‍රීය සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි කියන එක මම පිළිගන්නවා. ඒ අනුව ඒ කටයුතු කරගෙන යනවා. මේ වනකොට අධිකර ජනාධිපතිතුමාගේ යෝජනාවක් මත අවුරුදු 41කට පස්සේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දේශක කමිටුවක් පත් කරලා තියෙනවා හිටපු අග්‍රවිනිශ්චයකාර අශෝකද සිල්වා මැතිතුමා යටතේ. ඒ අනුව යම්කිසි පුද්ගලයෙකු වැරදි ලෙස අත්අඩංගුවටගෙන රඳවාගෙන තිබෙනවා නම් ඔබතුමන්ලාට පුළුවන් එතුමන්ලාට ඉල්ලීමක් කරලා එතුමන්ලා සලකා බලලා ජනාධිපතිතුමාට යම් යම් නිර්දේශ ලබා දෙන්න. එවැනි ඉල්ලීම් 46ක් මේ වෙනට ලැබිලා තිබුණා. ඒ සම්බන්ධයෙන් නිර්දේශ අධිකර ජනාධිපතිතුමාට ලබා දීලා තියෙනවා. ඒ අනුව අධිකර ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු නුදුරු දිනයකදී කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු තරුණ වරදකරුවන් පුහුණු පාසල් සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. යුග 4ක ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අදටද ජීවමානව දැකිය හැකි ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ලෝක උරුම බෞද්ධ සිද්ධාස්ථානයක් වන හිඳගල රජමහා විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඉන්දසාර පර්වතය ඉන්දසාර ගුහාව යන නම්වලින්ද හැඳින්වෙන උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පවා වැඩ සිටි මෙම ඓතිහාසික හිඳගල රජමහා විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. භූතානං පාපංගානි වාරණා පරිත්තසානුභාවේන අම්තු තේ සම්උපද්දවේ. අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වයෙන් විශේෂඥ කමිටුවක් මගින් මෙහි සංරක්ෂණ කටයුතු සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙහිදී අදහස් පළ කළ ඓතිහාසික හිඳගල රජමහා විහාර භාරකාර පූජ්‍ය
ඇඹිල් මීගම ධම්මකිත්ති ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ. හිඳකල රජමහා විහාරස්ථානය මෙයට වසර 1800කට පෙර වලගම්බා රජු විසින් ඉදිකරන ලද බවට සාධක රැසක් දැකගත හැකි බවයි. කන්ද උඩරට උරුමය පිළිබඳ අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය HMDR හේරත් මහතා සඳහන් කළේ මෙම පිළිසකර කටයුතු ඉතාමත් සූක්ෂමව විශේෂඥ කමිටුවක අධීක්ෂණය හා උපදෙස් මත නව තාක්ෂණයද උපයෝගී කර ගනිමින් සිදු කරන බවයි. අනුරාධපුරයේ සිට මේ දක්වා ඉතිහාසය තුළ වරින් වර නිර්මාණය කරපු කේන්ද්‍රීය සාරධර්ම පද්ධතියක් අපි ළඟ තියෙනවා. මේ සාරධර්ම පද්ධතිය වෙනස් වීම පිළිබඳව දැනුම් සම්භාරයක් මේ චිත්‍රණයන් තුළ තියෙනවා. මේ චිත්‍රයේ මතු පරපුර සඳහා තවත් අවුරුදු දසදහසකට සංරක්ෂණය කිරීමේ වගකීම අපට පැවරලා තියෙන උරුමය නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් උරුම සංරක්ෂණයත් කියන එක දෙකක් නෙවෙයි එකක්. නමුත් මේ අවස්ථාවේදී මේ ද්විත්ව උරුමය අප මාහැඟි උරුමයක් වශයෙන් සලකලා ඒකීය ලෙස ක්‍රියා කිරීමට යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ දෙවන ව්‍යාපෘතිය වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මතුමතුවටත් කන්දුඩට උරුමය බොහෝ රාජකාරී නිල වශයෙන් මෙන්ම නිල නොවන වශයෙන්ද උරුම සංරක්ෂණය පිළිබඳ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩාමාණික්‍ය ජනතා ප්‍රදර්ශනය සඳහා රටපුරා වීදි සංචාරය කිරීමෙන් පසු හෙට දිනේදී අනුරාධපුර සඳහිරු සෑ රජාණන් වහන්සේ පිහිටි පරිශ්‍රය වෙත වැඩම කිරීමට නියමිතයි. මෙම පූජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මැද්දේ අද උදෑසන ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙරෙන් ගමන් ආරම්භ කළ අතර ඒ12 මාර්ගය හොරෝපතාන පුල්මුඩේ සහ කැපිතිගොල්ලෑව පසු කරමින් ගමන් කර ගමනාන්තය වන මඩුකන්ද දළදා විහාරය වෙත පැමිණියා. ගෞරවනීය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මැද්දේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදු කෙරෙන අතර පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාළ පොලිස් කොට්ටාශය මගින් සිදු කරනු ලබනවා. රැකියා සඳහා විදේශගත වීමේදී තැරවකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශගත වන පුහුණු ශ්‍රමිකයින්ට දැනුම් දී තිබෙනවා. එම කාර්යාංශය සඳහන් කළේ එහි නියාමනයේ යටතේ ලියාපදිංචි බලපත්‍රලාභීන් හරහා පමණක් ඍජුවම විදේශ රැකියා ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි. එවැනි බලපත්‍රලාභී ඒජන්ටවරුන් සහ ආයතන 800ක් පමණ පවතින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දී තිබෙනවා. රැකියා සඳහා විදේශගත වීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික දුරකථන අංකය අමතා අදාළ උපදෙස් සහ සේවාවන් ලබා ගත හැකියි. ගිනිගැනීමෙන් අනතුරුව මේ වන විට මුහුදුබත් වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අයත් බවට සැකකෙරෙන බහලුම් 200ක් පමණ මීගමුව සිට බම්බලපිටිය දක්වා මුහුදේ තිබී සොයාගෙන තිබෙනවා. ගින්න හට ගැනීමෙන් පසු සිදු වූ පිපිරීම් සමග නෞකාවේ තිබූ බහලුම් විශාල ප්‍රමාණයක් මුහුදට වැටී තිබූ අතර ඇතැම් බහලුම් ගිනිගෙන විනාශයට පත්ව තිබුණා. නාරා ආයතනය විසින් සාගරයේ සිදු කළ සෝනාර් තරංග පරීක්ෂණයක් මගින් මෙම බහලුම් සොයාගෙන ඇති අතර ඒවා මෙම නෞකාවේ තිබූ බහලුම්ද යන්න නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි නාරා ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ. අදාළ බහලුම් එම නෞකාවේ තිබූ ඒවා බවට තහවුරු වුවහොත් නෞකාව රක්ෂණය කර තිබූ ආයතනය හරහා ගොඩ ගැනීමට කටයුතු කරන බව එම නිලධාරීවරයා සඳහන් කළා. හදිසි අවස්ථාවකදී කලබල නො වූ පුංචි දියණියක් ගැන අද සටහන. ඇගේ වීරත්වය සංයමය ගැන කියා දෙන්නේ අපූරු පාඩමක්. මේ පුංචි දියණියට වයස අවුරුදු 4යි. නම ඉස්ලා ග්ලැසර්. ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ තමයි ඇය ජීවත් වෙන්නේ. වයස අවුරුදු 2ක් වෙන සහෝදරියක් සහ අවුරුද්දක් වයස නිවුන් සහෝදරීන් ඉස්ලාට ඉන්නවා. හදිස්සියේ සිදුවුණේ නොසිතූ දෙයක්. මේ පුංචි දියණියගේ මව නිවසේ ඇද වැටෙනවා. හිතනවද ඒ වෙලාවේ මේ පුංචි දරුවා ක්‍රියාත්මක වෙයි කියලා? ඇත්තටම ඉස්ලා ක්‍රියාත්මක වුණා. ඇය හදිසි දුරකථන ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. තමන්ගේ මව හදිසියේ ඇද වැටුණු බව ඇය හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන්ට කියනවා. පුංචි දරුවෙක් නිසාම ඔවුන් මේ විදිහේ ප්‍රශ්න කිහිපයක්ම විමසනවා. ඉස්ලා ඒවට පිළිතුරු දෙන විදිය බලන්න. දුරකථන ඇමතුම අතරේ දුරකථන ඇමතුමට බාධා කරන ගෙදර ඉන්න සුනකින්ටත් මේ පුංචි ඉස්ලා කෑ ගහලා කියනවා ශබ්දය නවත්තන්න කියලා.
හදිසි අවස්ථාවේදී ඇය ක්‍රියාත්මක වුණ ආකාරය ඇත්තටම පුදුම වෙන්නේ ඇගේ වයස ගැන සොයා බලනකොට. ඒ විතරක් නෙවෙයි ඇය සංයමයෙන් උත්තර දුන්නා. පුංචි දියණියට කොහොම හරි ඕනුනේ Tamanගේ මව ඉක්මනින් නැගී සිටවන්න. ඇයට තනිවය කරන්න බැරි වුණ නිසා ඇය හදිසි ඇමතුමාංශයේ උපකාර බලාපොරොත්තු වුණා. මේ පුංචි තරුවගේ ලොකු ක්‍රියාව නිසා ඇයට කනිෂ්ඨ පොලිස් නිලධාරී පදක්කමක් හිමි වුණා. ඇත්තටම පුංචි ඉස්ලා වීරයෙක්. Tamanගේ මව බේරගන්න උත්සාහ කරපු. පුංචි කාලෙදිම දරුවන්ට හදිසි අවස්ථාවන්ට කලබල නොවී සංයමයෙන් මුහුණ දෙන්න කියා දුන්නොත් ඔවුන් හදිසි අවස්ථාවන් වලදී අවශ්‍ය සුදුසුම දේ කරાવી. දැන් අවධානය විදෙස් පුවත් වෙත. එක්සත් රාජධානිය විසින් රට හරිතාගාර වායු විමෝචනය අවම වන පරිදි බලශක්ති උත්පාදනය සඳහා පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් රාජධානී විසින් සිය හරිතාගාර වායු විමෝචනය 2050 වන විට ශූන්‍ය දක්වා අඩු කිරීමට කැපවී සිටින බව එරට රජය අවධාරණය කර තිබෙනවා. ඒ අනුව මෙම පොරොන්දුවේ කොටසක් ලෙස 1990 වසරේ සිට සසඳන විට 2035 වසර වන විට හරිතාගාර වායු විමෝචනය 78%කින් අඩු කිරීමේ ඉලක්කයක් රජයට පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එක්සත් රාජධානිය මුහුදු සුළං භාවිතයෙන් බලශක්ති උත්පාදනයේ ගෝලීය නායකත්වයක් දරන රටක් වන අතර දැනට එම සුළං බලාගාරවල ධාරිතාවය ගිගාවොට් 10ක් පමණ වනවා. ඒ අනුව 2030 වසර වන විට එම බලශක්ති උත්පාදනය 4 ගුණයකින් වැඩි කිරීමටයි බ්‍රිතාන්‍ය රජය පොරොන්දු වී ඇත්තේ. එහිදී සුළං බලාගාරවල ධාරිතාවය ගිගාවොට් 40ක් දක්වා වැඩි කිරීමෙන් එක්සත් රාජධානියේ සෑම නිවසකටම විදුලිය සැපයීමට ප්‍රමාණවත් ශක්තියක් උත්පාදනය කළ හැකි බවට එරට බලධාරීන් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම එරට දේශගුණික විපර්යාස පිළිබඳ කාරක සභාව රජය වෙත උපදෙස් ලබා දී ඇත්තේ කාබන් විමෝචනය වන සහ අහිතකර වායු බලයෙන් ක්‍රියාත්මක වන සියලුම විදුලි බලාගාර 2035 වසර වන විට එරටින් තුරන් කරන ලෙසයි. චීනය විසින් සිය රටේ ප්‍රාන්තයක් ලෙස සැලකමින් තායිවාන දිවයින ආක්‍රමණය කළහොත් එය සිදු නොවීම සඳහා ඉදිරිපත් වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. එය ඇමරිකාව විසින් අනුමත කළ එක් චීන රාජ්‍යයක් සඳහා වන ප්‍රතිපත්තියෙන් මුදා හැරීමක් ලෙසයි විචාරකයන් හඳුන්වා දී ඇත්තේ. කෙසේ නමුත් තායිවානය ආක්‍රමණයකින් මුදා ගැනීම චීනය පිළිබඳ ඇමරිකාවේ ප්‍රතිපත්තියෙන් ඉවත්වීමක් නොවන බවට දවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ දිගු කලක් පැවති එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති ස්ථාවරයේ සිට පැහැදිලිවම විසින් ප්‍රහාර එල්ල කළහොත් එක්සත් ජනපදය තායිවානය ආරක්ෂා කිරීමට කැපවන බවයි. කෙසේ වෙතත් ඇමරිකානු රජයේ මෙම ප්‍රකාශය සඳහා චීනය විසින් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති නමුත් එක්සත් ජාතීන්ගේ චීන තානාපති ෂැන්ග්ජුන් විසින් චෝදනා කර ඇත්තේ එක්සත් ජනපදය භයානක ක්‍රියාමාර්ග ගනිමින් තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය භයානක දිසාවකට යොමු කරන බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 23 වැනිදා පළමු ජාතික කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මැසචුසෙට්ස්හි වෝසෙස්ටර්හිදී ආරම්භ වී ඇත්තේ 1850 වසරේ ඔක්තෝබර් මාස 23 වන දිනයි. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම පාර්ලිමේන්තුව රැස් වී ඇත්තේ 1707 වසරේ ඔක්තෝබර් මාස 23 වන දිනයි. රසායන විද්‍යාවේ පදනම් පාදක මූලධර්මයක් ලෙස සැලකෙන මවුලය යන්න හඳුන්වාදීම වෙනුවෙන් නම් කරන ලද ලෝක මවුල දිනය ඔක්තෝබර් මාස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු වූ හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.